समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද මාතෘකාවක් හැටියටත් සිහි කරලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න කියලයි. එතකොට මේකේ තියෙනවා මාතෘකාවේ තියෙනවා මේ දරුවන් කුඩාවදී පටන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස කටයුතු කරන විදිහ පෙළඹ වෙන ආකාරයට දේශනාවක් කරන්න කියලා. කුඩා කාලයේදීත් ධර්ම අවබෝධ කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 7ක්වත් යන්න ඕන. ඒකටත් හේතුවක් තියෙනවා. ඇත්තටම අවුරුදු දැන් ධර්මයේ තුල කවදාවත් නැහැ අවුරුදු 7ට කලින් සෝවාන් වුණා කියලා. ඒ කියන්නේ අවුරුදු 7ට කලින් කවුරු හරි කෙනෙක් සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා කියලා කොහෙවත් නැහැ. ඒ හැමෝම මඟඵල අවබෝධය කරා පැමිණිලා තියෙන්නේ අවුරුදු 7 පහ වුණාට පස්සේ. ඒකට හේතුවක් තියෙනවා. මේ ශරීරයේ තියෙනවා චක්‍ර 7ක්. ඒ චක්‍ර 7 ක්‍රමානුකූලව අවදි වෙනකොට තමයි අපේ ප්‍රඥාවත් අවදි වෙන්නේ. මේ චක්‍ර ක්‍රමානුකූලව අවදි වෙනකොට අපේ ප්‍රඥාවත් ඒ චක්‍රවලට අදාළව අවදි වෙන්නේ. ඔය මණිපූරක චක්‍රය කිය අපි කතා කරන්නේ. චක්‍ර 7ක් තියෙනවා. ඒ 7 අවදි වෙන්න සූර්යා වටයක් ගමන් කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ කේන්ද්‍රගතව සූර්යාගේ ගමන් කිරීම බලපානවා චක්‍ර අවදි වෙන්න. ඒකටත් හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි පාරිසරික සාධක මිනිස්සු කියන්නේ. ස්වභාව ධර්මයේ රිද්මයට අභියෝග කරන්න බැරි හේතුව ඒකයි. අපි ස්වභාව ධර්මයේ එක්තරා කොටසක් මනුස්ස ලෝකේ නෙමෙයි සත්ව ලෝකේ අපි ඉන්නේ. ඒක එක්තරා නියෝජනයක් තමයි මිනිස්සයා කියලා කියන්නේ. මිනිසු මේ මනුස්ස ලෝකයම තමන්ගේ මේ මනුස්ස ලෝකය තුල තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න හදනවා. මේක සත්ව ලෝකයක්. ලෝකය පිළිබඳ අර්ථය පැහැදිලි කරගන්නකොට තේරෙනවා මානවයා කියන්නේ මේ ස්වභාව ධර්මයේ එක්තරා නියෝජනයක් පමණයි කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒතර අපි දක්ෂ වෙන්න ඕන පුංචි කාලේ ඉඳලම මේ ලෝකේ චතුරාර්ය සත්‍ය කියන රාමුවේ ඉඳලා බලන්න දරුවාට පුහුණු කරන එක. ඒ පුහුණුව හරි වැදගත්. එතකොට දරුවෙක් උනත් හිතලුවක් විදියට විසඳුම් හොයන්නේ නැහැ. දරුවෙක්කෝ කවර තරාතිරමක කෙනෙක් උනත් කුමන ආකාරයක කෙනෙක් වුණත් හිතලුවක් විදියට විකල්ප හොයන්නේ නැතුව මේ පණිවිඩය දන්න කෙනෙකුට පුළුවන්, මේ පණිවිඩය ගැන නුවණක් තියෙන කෙනෙකුට පුළුවන් ගැටලුව දිහා බලන්න. ඒ ගැටලුව දිහා බලන ගමන් ඒ ගැටලුව උද්ගත වෙච්ච හේතුව දිහාත් බලන්න පුළුවන්. එතකොට හේතුව වෙනස් කිරීම තුළ ගැටලුව සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි බවත් එයාගේ මනසට එනවා. ඇත්තටම මේක විශ්ව න්‍යායක් මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක ඇතිවීමත්, දුක ඇතිවීමට හේතුවත්, දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත්. දුක කියන්නේ සත්‍ය. දුකේ හට ගැනීම කියන්නේ සමුදය.
ඊට පස්සේ මේ දුක නිරුද්ධ කිරීම, ඒක නිරුද්ධ කරන්න අදාළ ප්‍රතිපදාව. මේ න්‍යාය ලෝකේ කවර දෙයකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න බැරි දෙයක් නැහැ. හැම දෙයකටම මේ න්‍යාය පාවිච්චි කරන්න පුළුවන්. ඕනෑම විවාහ සංස්ථාව තුළ වුණත්, දරුවෙක්ගේ චර්යා තුළ වුණත්, කුමන අත්දැකීම් පරාසයක් තුළ වුණත් මේ චතුරාර්ය සත්‍ය කියන පර්යාය අපිට පාවිච්චි කරන්න පුළුවන්, අපිට පරිහරණය කරන්න පුළුවන්. බටහිර ලෝකෙත් මේ න්‍යාය තමයි පාවිච්චි කරන්නේ. එතකොට ගැටලුව හදාගන්නවා, ගැටලුවට හේතුව හොයනවා, හේතු වෙනස් කිරීමෙන් ගැටලුව වෙනස් වෙන බව හොයනවා. දැන් ගොඩාක් ඒවට යන්න බෑ. මේ කොවිඩ් වසංගතයේ පැත්තෙන් බලන්න. දැන් මේ වගේ ලෝකයේ බරපතල විදිහේ රෝගී තත්ත්වයක් උත්සන්න වුණා. මේ රෝගී තත්ත්වයේම පදනම් කරගෙන, මේ රෝගී තත්ත්වය පදනම් කරගෙන ලෝකයේ මේකට හේතුව හෙව්වා. අන්න ගැටලුවක් තියෙනවා, ගැටලුවට හේතුව හෙව්වා. හේතුව හොයාගෙන යනකොට ඒගොල්ලෝ හොයාගත්තා මෙන්න මෙහෙම වෛරසයක් තුලින් තමයි මේක උත්සන්න වෙන්නේ. මේ රෝග තත්ත්වය උද්ගත වෙන්නේ. අන්න හේතුව හොයාගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ හේතුවට මේ කියන්නේ වෛරසය සම්බන්ධ ක්‍රියාවලියේදී ඒක නිරුද්ධ කිරීම පිණිස ඒගොල්ලන්ගේ උනන්දුව ඇති වුණා. එතකොට අර ඵලය નિરાයාසයෙන් වෙනස් වෙනවා කියලා ඒගොල්ලෝ දැනගත්තා. මොකද මේ ඵලය ඇති වුණේ හේතුවක් නිසා කියලා දැනගත්තා. හේතු වෙනස් කිරීමෙන් ඵලය වෙනස් වෙන බව දැනගත්තා. ඊට පස්සේ ඵලය වෙනස් කිරීම පිණිස ඒගොල්ලෝ එන්නත් නිර්මාණය කරගත්තා. එන්නතක් නිෂ්පාදනය කළා විවිධ රටවල් වල. ඒතර මේ න්‍යාය නේද ලෝකේ හැම තැනම පාවිච්චි කෙරෙන්නේ. අදට 2600කට එහා පැත්තේ දුකත්, දුකේ සමුදයත්, දුකේ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ප්‍රතිපදාවක් තුලින් පැහැදිලි කරපු, මනවින් පැහැදිලි කරපු ආශ්චර්යවත් මේ ශ්‍රී සද්ධර්මයේ තුල ගොඩ නැගිච්ච අద్භූත ජනක මේ පණිවිඩය Tamanගේ ජීවිතයට ගලපා ගැනීම තුල බොහෝ දෙනෙක් නිවිලා ගියා. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන ස්වභාවය පුංචි කාලේ ඉඳලා යථාර්ථයක් විදිහට ළමයෙකුට දීලා තියන්න ඕන. එදිනෙදා ප්‍රශ්න විසඳ ගන්න විතරක් නෙමෙයි, ජීවිතේ බොහෝ තැන්වලදී මේ අත්විඳින ජරා මරණ දුක නිමා කරගන්න. එතකොට පුංචි කාලේ ඉඳලම දුක කියන්නේ පුතේ මේ ඉපදීම නිසා අපි අත්විඳින තත්වයක්. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස එක්ක අපි ගෙවෙන්නේ. මේ ඔක්කොම දරුවනේ ඉපදුන නිසාමයි උද්ගත උනේ කියන තැනට දරුවා පොළඹවන්න ඕන. එතකොට මේ ඉපදීම නැති කිරීමෙන්මයි දුක නිවා කරගන්න පුළුවන්. ඒකට අපේ ශාස්ත්‍රූවරයා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකක් පැහැදිලි කළා කියන තැනට ශ්‍රාවකයාගේ අවධානය, දරුවාගේ අවධානය අපි යොමු කරන්න ඕන. ඒ යොමු කිරීම මතම තමයි පුද්ගලයාට අවබෝධය කරා ක්‍රමානුකූලව පියමන් කරන්න පුළුවන්. එතකොට ගැඹුරින් Taman තුල උද්ගත වෙන ඕනෑම දෙයක් විමසන තැනකට දරුවෙක් පවා පෙළඹෙනවා. එහෙම නැත්නම් නිතරම ඵලයන්ටම ප්‍රතිචාර දක්ව ඉස්සරහට යයි. ඒක බුදුදහමේ කේන්ද්‍රීය ගැඹුරු කතාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරන්නේ මේ කාමයන්ගේ ස්වභාවයෙන් වෙන් වෙච්ච තැනක නෙක්ඛම්මයන් අත්දැකීම තුල, කාමයන්ගෙන් වෙන්වීම තුල නෙක්ඛම්ම ධාතුන් භික්කවේ පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්ම සංඥා. අපේ හිත තුල නිරන්තරයෙන් කාම සංඥා උද්ගත වෙලා තියෙනවා. එතකොට මේ කාම සංඥාව උද්ගත වෙන්නේම, ඒ කියන්නේ කාම සංඥා සම්පූර්ණයෙන්ම කාම සංඥා උද්ගත වෙන්නේ පින්වත්නි තමා තුළ අභ්‍යන්තරේ රාගානුසය, කාම රාගානුසය ක්‍රියාත්මක වන නිසා. ඒතර මේකනම් අරුබුදය චතුරාර්ය සත්‍ය න්‍යායෙන්ම බලනකොට අරුබුදයේ තියෙන්නේ කාම රාගානුසය නම් මේ අනුසය ගලවලා අයින් කරලා දාපු තැනක තමයි දුක නිමා කරගන්න ලැබෙන්නේ. කාම රාගානුසය ගලවලා අයින් කරලා ඉවත් කරලා දැම්මොත් එහෙම ඒ කාම රාගානුසය අයින් වෙච්ච තැනක නෙක්ඛම්ම ධාතුවක් හිත තුල පිහිටියොත්,
කාමයන්ගෙන් සම්පූර්ණ වෙන්වීමේ මූලික ස්වභාවයක් තුළ හිත පිහිටියොත් හරියට ගහක් මුදුන් මුලත් එක්කම උදුරලා දානවා වගේ අනාදිමත් කාලයක් තිස්සේ කාම රාගානුසයෙන් පීඩා විඳ විඳ ගියපු ජීවිතය තුළ කාම රාගානුසය මුළු මනින්ම ගලවලා අයින් කළොත් එතන පින්වත්නි නික්කම්ම ධාතුව කියලා ස්වභාවයක් උද්ගත වෙන්නේ. නික්කම්ම ධාතුව කියලා ස්වභාවයක්. මූලික ස්වභාවයක්. ඒ නික්කම්ම ධාතුව නිසාම පින්වත්නි නික්කම්ම ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති නික්කම්ම සංඥා. නික්කම්ම ධාතුව නිසාම පින්වත්නි නික්කම්ම සංඥාවක් යාගේ හිත තුල උද්ගත වෙනවා. නික්කම්ම සංඥාවක් යාගේ හිත තුල උද්ගත වෙනවා. කාමයන්ගෙන් වෙන් වුණු සංඥාවක් යාගේ හිත තුල උද්ගත වෙනවා. එතකොට යා සංඥා අත්දකිනවා. හැබැයි කාමයේ මිශ්‍ර නෑ. කාමයේ මිශ්‍ර නැත්තේ හිතේ අභ්‍යන්තර තුල අනුසය වශයෙන් කාමරාගානුසය උදුරලා දාලා. එතකොට නික්කම්ම සංඥාව ක්‍රියාත්මක වෙනකොට නික්කම්ම සංඥං පටිච්ච උප්පජ්ජති නික්කම්ම සංකප්පෝ. නික්කම්ම සංකල්පයේ පැත්තට එන්නේ. නික්කම්ම සංකල්පයේ පැත්තට එන්නේ. ඒ කියන්නේ යා තුල මේ කාමයේ මිශ්‍ර වූ කල්පනාවක් නැති වෙන්නේ නැහැ. හැයි කාම රාග අනුසය උදුරලා දාලා සම්පූර්ණයෙන්ම. බලන්න මුළු ලෝකෙම තියෙන අර්බුදයේ ගැටේ ලිහෙන විදිය. නික්කම්ම සංකප්පෝ නික්කම්ම සංකප්පං පටිච්ච උප්පජ්ජති නික්කම්ම ඡන්தோ නික්කම්ම සංකල්පනාව පදනම් කරගෙන එයා තුල කාම ඡන්දයක් උපදින්නේ. දැන් උපදින්නේ මොකද්ද? නික්කම්ම ඡන්දයක්. කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳව ඇති වෙච්ච කැමැත්තක් තියෙන්නේ. කාමයන් එක්ක එකතු වෙලා සංයෝග වෙලා වාසය කිරීම තුල දැන් මෙතන කැමැත්තක් නැහැ. නික්කම්ම ඡන්දම් පටිච්ච උප්පජ්ජති නික්කම්ම පරියේෂණ. ඒ නිසාම නික්කම්මය පදනම් කරගෙන තමයි යාගේ පරියේෂණේ ගොඩ නැගෙන්නේ. කාම පරියේෂණයක් එතන ඇත්තේ නෑ පින්වත්නි. නික්කම්ම පරියේෂණම් පටිච්ච පරියේෂමානෝ සුතවා ආර්ය ශාවකෝ. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්පූර්ණයෙන් කාමයන්ගෙන් වෙන්වීමේ ඡන්දේ නිසා කැමැත්ත නිසා යාට උපදින කාමයන්ගෙන් වෙන් වෙච්ච දැවිල්ලක්. යාට කාමයේ මිශ්‍ර වෙච්ච දැවිල්ලක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. කාමයන්ගේ වෙන්වීමේ දැවිල්ල නිසා උපදින්නේ කාමයන්ගෙන් වෙන්වීමේ සෙවිල්ලක්. දැන් බලන්න කෙලින්ම නිවන පැත්තටයි බර. දැන් යාට හරි හදිස්සියක් තියෙනවා. කාමයන්ගෙන් වෙන්වීම පදනම් කරගෙන යාට ඇතුලේ තියෙනවා දැවිල්ලක්. අනේ ඉක්මනට නිදහස් වෙනවා නම් හොඳයි. ඉක්මනට නිදහස් වෙනවා නම් හොඳයි. ඒ නිසා යාට මොකක්ද ඇති වෙන්නේ? කාමයන්ගෙන් වෙන්වීමේ දැවිල්ල නිසාම කාමයන්ගෙන් වෙන්වීමේ සෙවිල්ලක් උපදිනවා. අන්නේ කාමයන්ගෙන් වෙන්වීමේ සෙවිල්ල පදනම් කරගෙන පින්වත්නි එයාගේ ජීවිතය තුළ කාමයන්ගේ වෙන්වීමේ සොයමින් සිටිනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තුළ කයෙන්ද වචනයෙන්ද මනසින්ද කුසලය පැත්තටම නැඹුරු වෙනවා. ඒ කුසලයේ පැත්තට නැඹුරු වෙච්ච තැනක පින්වත්නි ඒ පුද්ගලයා මේ ලෝකයේ පවතින යථාර්ථයේ පැත්තෙන් තමාව විමසන්න පටන් ගන්නවා. ඒ යථාර්ථයේ පැත්තෙන් විමසනකොට එයාගේ ජීවිතය තුළ අපි මේ අල්ලගෙන ඉන්න ලෝකයේ තුල පවතින යථාර්ථය පැහැදිලිව පේනකොට තමන් පෙර අනාදිමත් කාලයක් තිස්සේ ගත කරපු ජීවිතය ගැන පුදුමාකාර කලකිරීමක් හිතේ උපදින්නේ. මෙබඳු ලෝකයක්ද මම අල්ලගෙන හිටියේ? මෙබඳු ලෝකයක් එක්කද මම ගනුදෙනු කර හිටියේ කියලා යාට කල්පනා වෙනවා. ඔකට ධර්මයේ කියන්නේ කායානුපස්සනා භාවෙන්තෝ ඝන සංඥා පජහති. ඊට පස්සේ යා තමාව විමසනකොට දැන් මොකද තමන්ව විමසන්නේ කාමයන් මුල් කරගෙන කාම සෙවිල්ලක් පදනම් කරගෙන කාම සංඥා මුල් කරගෙන කාමයන් තුලම වාසය කරන කාම ඡන්දේ පදනම් කරගත්ත කාම දැවිල්ලක් සහිත පුද්ගලයෙක් විදියට නෙමෙයි.
මෙතන කාමයන්ගෙන් වෙන්වෙච්ච පුද්ගලයෙක් විදියට Taman කය පැත්ත බලනකොට, ඒ කියන්නේ කාමයන් මිශ්‍රව කය පැත්ත බලනකොට කය පිළිබඳ ඒ කාමයට අදාළ ලකුණුත් එක්ක තමයි කය පේන්නේ. මගේ කොණ්ඩේ මෙහෙමයි, මගේ හම මෙහෙමයි, මගේ දත් මෙහෙමයි, මගේ හැඩය මෙහෙමයි කියලා අර තමා තුළ පවතින බාහිර කාමයන් ඔස්සේ කාම ඡන්දේ පදනම් කරගත්ත පුද්ගලයෙකුට, ඒ කියන්නේ කාම සංඥාව පදනම් කරගත්ත පුද්ගලයෙකුට පේන ආකාරයෙන් පේන්නේ. එතකොට මේ කාම සංඥා ඇති වෙන ආකාරයට පෙනිච්ච ලෝකය යථාර්ථයේ දකින්න තැනකට, ඒ කියන්නේ කාමයෙන් යථාර්ථයේ තේරුම් අරගෙන සම්පූර්ණයෙන්ම මේ අත්දකින්න දුක්ඛස්කන්ධයේ යථාර්ථයේ මුහුණ දෙන්න, යථාර්ථයේ දකින්න නම් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා කය පිළිබඳ යථාර්ථවාදී අනුපස්සනාවකට යොමු වෙන්න කියලා. ඒ කය පිළිබඳ යථාර්ථ අනුපස්සනාවකට යොමු වෙනකොට තමයි එයාට මේ ඝන වශයෙන් අල්ලගත්ත සංඥාවේ යථාර්ථය පැහැදිලි වෙන්න පටන් ගන්නෙ. ඒකට ධර්මයේ තියෙන්නේ කොහොමද? කායානුපස්සං භාවෙන්තෝ ඝන සංඤම් පජහති. කායානුපස්සනාව ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයා තුල ක්‍රමානුකූලව ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයා තුල මේ ලෝකේ පවතින ඝන සංඥාව පජහති, ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඝන සංඥාව දියාරු වෙලා යනකොට එයාට තේරෙනවා ඝන සංඥාවකින් අල්ලන්න ලෝකේ කිසිවක් නැහැ. කිසිදු රූපයකුත් නැහැ, කිසිදු ශබ්දයකුත් නැහැ. කිසිදු සත්වයකුත් නැහැ, කිසිදු පුද්ගලයෙකුත් නැහැ. කිසිදු මමෙකුත් මෙතන නැහැ. හේතුව සංයෝග වෙච්ච තැනක පවතින ඝන සංඥාව තමයි මම කියලා කියන්නේ. එකතු වෙච්ච සකස් වෙච්ච තැනක පවතින දේ තමයි මේ ඝන සංඥාවෙන් අල්ලගත්ත සත්වයා පුද්ගලයා කියලා අපි කතා කරන්නේ. සත්වයා පුද්ගලයා කියලා කතා කරන්නේ ඒකයි. නමුත් සත්‍ය වශයෙන් බැලුවහම, ඇත්ත වශයෙන්ම බැලුවට පස්සේ මේ කය පිළිබඳ අනුපස්සනා කරන ශ්‍රාවකයෙක් විදියට අපට පැහැදිලිව පේනවා කායානුපස්සනං භාවෙන්තෝ ඝන සංඤම් පජහති. කය පිළිබඳ අනුපස්සනා කරනකොට කොහොමද කය පිළිබඳ අනුපස්සනා කරන්නේ? එතකොට දැන් බලන්න, ඔබ හොඳට කල්පනා කරලා බලන්න, කය පිළිබඳ අනුපස්සනා කරන්න ඕන ක්‍රම බුද්ධ දේශනාව අපිට ගණනාවක් කියලා දෙනවනේ. 14ක් කියලා දීලා තියෙනවා. ඔය ආනාපාන සතිය, ධාතු මනසිකාරය, ඔය කුමන ආකාරයකින් හෝ කමන්නේ. ඊට පස්සේ අසුබ සංඥාව වඩන එක. එතනින් ගියාට පස්සේ තමන්ගේ ඉරියාපත භාවනාව. එතනින් එහාට ගියාට පස්සේ අංග 9ක්ම අන්තර්ගත වන නවසීවතික භාවනාව. එතන 9ක්ම තියෙනවා. මේ විදියට කය පිළිබඳ අනුපස්සනා කරනකොට, විශේෂයෙන් බෙදලා බලනකොට, ඒ බෙදීම තුල නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන්, ඇතර මෙතන මේ නාම ධර්ම වශයෙන් උත් නෙමෙයි, මේ රූපයම බෙද බලද්දී කායානුපස්සනාව ගැන නෙමෙයි කියන්නේ. රූපයම බෙද බලද්දී රූපය පදනම් කරගෙන මනස තුල ගොඩ නැගිච්ච ඝන සංඥා ගොඩක් තියෙනවා. ඒ ඝන සංඥාව නිතරම අසුරුතවත් පෘථග්ජනෙක් මම එක් වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මයේ වශයෙන්, මගේ දරුවා වශයෙන්, මගේ දුව වශයෙන්, පුතා වශයෙන් මම කියන තැන පදනම් කරගෙන ලෝකේ ග්‍රහණය කරගෙන අල්ලගන්න ගතියක් ලෝකේ පේන්න තියෙනවා. නමුත් දැන් මේ විදියට ජීවිතේ යථාර්ථයේ පැත්තට විවෘත වෙච්ච ශ්‍රාවකයෙක් විදියට දකිනකොට මේ කායානුපස්සනං භාවෙන්තෝ ඝන සංඤං පජහති කියපු එක, මේ ලෝකේ ඝන වශයෙන් පෙනිච්ච සංඥාවක් ඇද්ද? ඒ ඝන සංඥාව කැඩි බිඳි යන්න පටන් ගන්නවා. වෙන් වෙවි යන්න පටන් ගන්නවා. එතකොට මේ ඝන සංඥාව කැඩි බිඳි යනකොට මේ කය පිළිබඳ ගැඹුරු අනුපස්සනාවක් තුළ ඒ ශ්‍රාවකයාට යථාර්ථයම පේන්න පටන් ගන්නවා.
මේ බාහිර ලෝකේ රාගය හදාගෙන පටිගය හදාගෙන තමන්ගේ ජීවිතය එක එක පැත්තට දෝලණය වෙවි නොයෙක් කෙලෙස් ධර්මයන් උපදව ගියාට මේ කය පදනම් කරගෙන එබඳු කිලේශ ධර්මයක් උපදව ගැනීම කිසිසේත්ම සුදුසු නෑ නේද? කොහොමවත් සුදුසු නෑ නේද? කිසිදු ආකාරයකින් එබඳු තත්වයක් උද්ගත නොවිය යුත්තක් කියලා එයාට පේනකොට මේ ඝන සංඥාව බැහැර වෙලා යනවා. ඝන සංඥාව බැහැර වෙලා යනකොට ඒ ඝන සංඥාව බැහැර වීම නිසාම ඝන සංඥාව උද්ගත වීම නිසා ඇතිවෙච්ච යම් කිසි රාගයක් හෝ පටිගයක් හෝ කිසිදු ආකාරයක ක්ලේශ ධර්මයක් හිත තුළ උද්ගත නොවන විදියටම ඒ ශ්‍රාවකයා නිවිල යනවා. ඒ නිවිල යනකොට එයාට ඒ දැක්ම තව දුරටත් තියුණු කරගන්න අවශ්‍ය නම් තව දුරටත් තියුණු කරගන්න අවශ්‍ය නම් පින්වත්නි එයා එතනින් මෙහා පැත්තට ගිහින් තව දුරටත් එක පරියායකින් විදර්ශනා කරන කොහොමද? වායානුපස්සනම් භාවෙන්තෝ ආයූහනම් පජහති. පින්වත්නි මේ ලෝකයේ වායානුපස්සනාව වඩනකොට තමයි මේ රැස් කරන ස්වභාවය අතහැරිලා යන්නේ. අපේ ජීවිතේ හැම වෙලාවකම රැස් කරන ගතියක් තියෙනවා. හැම වෙලාවකම අපි නිරන්තරයෙන් රැස් කරන ගතියක් අපේ ජීවිතේ තියෙනවා. එතකොට අජ්ජත්තික බාහිර ආයතනික ලෝකයක් තියෙනවා. ඒ ලෝකය ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට ඇති වෙලා නැති වෙලා යනකොට රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ රූපේ නිසා උද්ගත වෙච්ච හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. මේවා හිස් ධර්මයන් විදිහට දකිනවා. එතකොට මේවා හිස් ධර්මයන් විදිහට දකිනකොට හිස් බවම දකිනකොට නාම රූප ධර්මයක් විනා මෙතන ඇති කිසිම දෙයක් නැහැ කියලා ඒ හිස් බවම යම් ශ්‍රාවකයෙක් දකිනකොට පින්වත්නි සංස්කාර ධර්මයන් ඒ හිත තුල පදිංචි වෙන්නේ ඇවිල්ලා. සංස්කාර ධර්මයන් හිත තුල පදිංචි වෙන්නේ සමුදය ප්‍රහාණය වීමක් විනා වෙන කිසිම දෙයක් නැහැ. කිසිම සංස්කාරයක් හිත තුල ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවට ආයූහනම් පජහති. මොකද්ද මේ ආයූහනම් පජහති කියන්නේ? ආයූහනම් පජහති කියන්නේ රැස් කිරීම අතහරිනවා කියන එක. මොනවද රැස් කරන්නේ? සංසාරෙට නොඑක් සංස්කාර ධර්මයන් රැස් කරනවා. අපේ ජීවිතය තුළ සංසාරයට නොඑක් සංස්කාර ධර්මයන් රැස් කරන ගතියක් තියෙනවා. දැන් සංස්කාර ධර්මයන් රැස් කරන ගතිය මෙතන දුරු වෙලා යනවා. එතකොට වයානුපස්සනාව දකිනකොට අජ්ජත්තික බාහිර ආයතන ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා දැනගන්න හිතත් ඇති වෙලා නැති වෙලා යනවා. මේවා හිස් ධර්මයන් විදියට දැක්කොත් සංස්කාර ධර්මයන් හිතේ පදිංචි වෙන්නේ නැහැ. ඒ පදිංචි වෙන්නේ නැතිකොට පින්වත්නි සමුදය ප්‍රහාණයම පැහැදිලිව පේනවා. කිසිම සංස්කාර ධර්මයක් චක්කුසෝත ගාන ජීවහා කාය මන පදනම් කරගෙන ඇති වෙන්නේ නැති තැනක කයින් වචනින් මනසින් දැන් කර්ම රැස් වෙන්නේ නැහනේ. එතකොට කයින් වචනින් මනසින් කර්ම රැස් වෙන්නේ නැති වුණාට පස්සේ ආයූහනම් පජහති සංසාරයට රැස් කරන ගතිය අතහැරිලා යනවා. රැස් කර ඉදිරියට යන ජීවිතය තුල සසරට රැස් කරන ගතියක් තිබ්බනම් ඒ සසරට රැස් කරන ගතිය යාගේ ජීවිතෙන් මගේ හැරිලා යනවා. අනේ මගේ හැරිලා යනකොට නැවත සාංශාරික ජාලේ නිර්මාණය වීම පිණිස සකස් වෙලා සංස්කාරයක් විදියට ඉදිරියට මතුවෙන දේ නවතිනවා. එතකොට මේ නැවතීම තුලම තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයා මේ විපරිණාමයම මානසිකාරය කරන්න අවශ්‍ය වෙන්නේ. යථාර්ථය දකින්නවනම් විපරිණාමයම මානසිකාරය කරනවා. ඒකට කියන්නේ විපරිණාමානුදස්සනං භාවෙන්තෝ විපරිණාමානුපස්සනම් භාවෙන්තෝ විපරිණාමයම මානසිකාරය කරනවා. ඇයි විපරිණාමයට ලෝකේපත් වෙන්නේ? අත්දැකීම් පරාසය තුල විපරිණාමය කියන එක ආවේනික දෙයක්ද නැද්ද? ආවේනික දෙයක්. එතකොට විපරිණාමය කියන එක ආවේනික දෙයක් නම් ඒ විපරිණාමයේ නම් වූ ආවේනික තත්වයට පත් වෙන්නේ ඇයි පින්වත්නි? විපරිණාමයේ නම් වූ ආවේනික තත්වයට පත් වෙන්නේ අනිත්‍යතාවයට යාම නිසා. කුමකට යාම නිසාද?
අනිත්‍යතාවයට යාම නිසා. අනිත්‍යතාවයට යාම නිසාම අපිට මතුවෙන බරපතල අර්බුදය තමයි වෙනස් වීම. එතකොට වෙනස් වීම කියන එකට අපි කියනවා විපරිණාමය කියලා. මේක භාවනාවක් විදියට විපරිණාමානුපස්සනාව වශයෙන්ුත් විදර්ශනා කළ යුතුයි. ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට විතරක් නෙමෙයි දකින්න ඕනේ. ඒ දැක්ම තව දුරටත් තියුණු කරගන්න වඩන එක තැනක් තියෙනවා විපරිණාමානුපස්සනාව කියලා. විපරිණාමානුපස්සනාව. ඒ කියන්නේ මේ වෙනස් වීමම දකිනවා. මොන වගේ වෙනස් වීමද? රූපයන්ගේද, වේදනාවන්ගේද, සංඥාවන්ගේද, සංස්කාරයන්ගේද, විඥානයේද වෙනස් වීමම දකිනවා. වෙනස් වීම කියලා කියන්නේ වෙනත් ස්වභාවයකටපත් වෙනවා. අනිත්‍යතාවය නෙමෙයි. අනිත්‍යතාවය නිසා වෙනත් ස්වභාවයකටපත් වෙනවා. එතකොට දැන් ඔබ හොඳට බලන්න රූපය වෙනස් ස්වභාවයකටපත් වෙනවා. එතකොට රූපය වෙනස් ස්වභාවයකටපත් වෙනවා ප්‍රකටව සහ අප්‍රකටව. ප්‍රකටව රූපය වෙනස් ස්වභාවයකටපත් වෙනවා කාලයක් යනකොට. එතකොට ඔබ ඒක හොඳටම පේනවා කුඩා කාලයේ තිබ්බ රූපයට වඩා දැන් මගේ රූපය වෙනස් ස්වභාවයකටපත් වෙලා. ඇයි? අනිත්‍යතාවය කියන සදාතනික ධර්මයට රූපේ යටත්. මේවා පුංචි කාලේ ඉඳලා කියලා දීලා තියන්න ඕන. අනිත්‍යතාවේ නම් වූ සදාතනික ධර්මයට රූපය යටත් නිසා පොඩි කාලයේ තිබුණු රූපය මම කොච්චර කැමති වුණත් කොච්චර අකමැති වුණත් මම මනාප වුණත් අමනාප වුණත් ඒ රූපය වෙනස් වෙනවා. අනිත්‍යතාවය නිසායි එහෙම වෙන්නේ. එතකොට සජීවී අජීවී සියල්ලම මේ විදිහට දකින්න ඕන. මුලින් සජීවී දේවල් විතරයි දකින්නේ. නමුත් අජීවී දේවල් පවා විපරිණාමයට යන විදිය දකින්න ඕන විපරිණාමානුපස්සනාවෙන්. නිරන්තරයෙන් වෙනත් ස්වභාවයකට පත් වෙමින් යනවා නේද කියලා අනිත්‍යතාවයම දකිනවා. ඒ අනිත්‍යතාවයම දකිනකොට විපරිණාමානුපස්සනං භාවෙන්තෝ ඒක වඩනකොට පින්වත්නි එයාට තමන්ගේ ලෝකය තුල පවතින සජීවී අජීවී සියල්ලම වෙනස් වෙලා යන ආකාරය දකින්න පුළුවන්. ඒක දෙවිදියකින් දකින්න ඕන කිව්වේ ක්ෂණයක් ගානේ රූපේ බිඳෙන ආකාරයත් ඒ බිඳීම නිසා රූපේ වෙනස් ස්වභාවයකටපත් වෙන ආකාරයක් දකින්න ඕන. ඒක භාවනාවෙන් දකින්න ඕන. ඒක ඇහෙන් දකින්න බෑ. මේ ආකාරයෙන්ම වේදනාව වෙනස් වෙන ආකාරයක් දකින්න ඕන. දැන් බලන්න ඔබ බලන්න සමහර වෙලාවට ඔබට ඇති වෙච්ච වේදනා කල්පනා කරලා බලන්න. අතීතේ සමහර තැන්වල ඔබට හිතෙන්නේ නැති අනේ මට මගේ හිතනම් ආයේ කවදාවත් හදාගන්න බැරි වෙයි. එච්චර කඩා වැටිච්ච තැන් තියෙනවා. සමහර අත්දැකීම් වලදී ඒ තරම් බරපතල විදියට කඩා වැටිච්ච තැන් තියෙනවා. සමහර විට ඔබේ ජීවිතය ඇස්සේ ඇති නිදි වරාගෙන අඬපු අවස්ථා. එළි වෙනකන් කෑග ගහ අඬපු අවස්ථා ඇති. කායික දුකක් හෝ මානසික දුකක් පදනම් කරගෙන. ඒ සමහර තැන්වලදී ඔබ හිටියේ නෑ මම ආය නම් දැන් සමහරට බැඳීමක් නිසා මෙහෙම වුණා කියලා හිතන්නේ. මොකක් හරි බන්ධනයක් නිසා. ඒ කියන්නේ කවුරු හරි ඔය ප්‍රේමවන්තයෝ හරි ප්‍රේමවන්තියෝ හරි ආදරය කරන අය හරි මොනවා හරි ඔය කියන්නේ. ඒ වගේ දෙයක් නිසා ඔබ තුල ඇති වුණා නම් යම්කිසි වේදනාවක්. එදා ඔබට හිතෙන්නේ නැති ආයනම් ප්‍රේමයක පැටලෙන්නේ මේක මොන දුකක්ද කියලා හිතෙන්නේ නැති. නමුත් ඒ දුක දිහා හැරිලා බලනකොට ඔබ අද ඉන්න තත්වෙත් එක්ක ඒ වේදනාව විපරිණාමයටපත් වෙලා. ඕක සාමාන්‍ය කෙනෙක්ගේ කල්පනාව තුලින් හිතලා තේරුම් ගන්න පුළුවන් එකක්. නමුත් ඔය தત્ත්වයේ අභිබවා ගිහින් විපරිණාමානුපස්සනාවෙන් දකින්නේ මොහොතක් ගානේ වේදනාව වෙනස් වෙන ආකාරය. විටක සෝත සම්පස්සජා වේදනාව උද්ගත වෙනවා. ඒ මොහොතේ මේක නිරුද්ධ වෙලා ගාන සම්පස්සජා වේදනාව හට ගන්නවා. ඒ මොහොතේ මේක නිරුද්ධ වෙලා ආය ජීවහා සම්පස්සජා වේදනාව හට ගන්නවා. මේ විදියට ආයතන 6 හරහාම නොයෙක් ආකාරයේ වේදනාවන් උද්ගත වෙනවා. ඒ වේදනාවන් උද්ගත වෙනකොට වේදනාව වෙනත් ස්වභාවයකටපත් වෙනවා. වෙනත් ස්වභාවයෙන් දැන් මනෝ සම්පස්සජා වේදනාව නිසා හිටි ගමන් දුක් වේදනාවක් එනවා මොකක් හරි කල්පනා වෙලා. ඒ ගමන්ම මොකක් හරි විහිළුවක් ඇහුණා කියන්නකෝ. මොකක් හරි කවුරු හරි කෙනෙක් විහිළුවක් කරන එකක් ඇහුණා කියලා හිතන්නේ.
ඒ විහිළුව කරන එක ඇහෙන වෙලාවෙම පින්වත්නි ඒ කනේ සෝත සම්පස්සජා වේදනාව නිසා සුඛ වේදනාවක් උද්ගත වෙනවා. ඒ වේදනාව එතනම සතුටු වෙලා එතනම නිරුද්ධ වෙලා ගිහින් ආයෙත් අර මනෝ සම්පස්සජා වේදනාව හරහා දුක ආයෙත් මතුවෙනවා මොකක් හරි කල්පනා වෙලා. ඔය විදියට හැම වෙලාවකම පින්වත්නි අපි විපරිණාමානුපස්සනාවට යටත් නේද? මොහොතක් ගානෙම විපරිණාමයට වෙනත් ස්වභාවයකට පත් වෙනවා නේද? ඒකට හේතු වෙන්නේ අනිත්‍යතාවයම නේද කියලා විපරිණාමානුපස්සනාවම හොඳට දියුණු කරනවා. මේවා පුංචි කාලේ ඉඳලා දියුණු කරන්න කියලා දෙන්න ඕනේ. එහෙම වුණාම කිසි ගැටලුවක් නැහැ. බොහෝම උපේක්ෂා සහගතව ලෝකයේ දිහා බලාගෙන ඉස්සරහට යන්න පුළුවන් හයිය හිතක් හැදෙනවා. එතකොට එතනින් එහාට ගිහින් ඒ ශ්‍රාවකයා තුල තව දුරටත් දියුණුවක් ඇති වෙන්න ඕන. අනිමිත්තානුපස්සනං භාවින්තෝ නිමිත්තං පජහති. බොහෝම වැදගත් දෙයක් මේක. ඔය සියලු දේවල් වලට වඩා බොහොම වැදගත් දෙයක්. පින්වත්නි හිතේ සටහන් වශයෙන් වැටහෙන දේවල් තියෙනවා. ඒවට අපි කියනවා නිමිති කියලා. මොනවද ඒවට කියන්නේ? නිමිති කියනවා. එතකොට මේ නිමිති අපට වැටහෙනවා. එතකොට S2 පියාගෙන ඔළුව සිහි කරන්න පුළුවන්. දරුවගේ ඔළුව සිහි කරන්න පුළුවන්. අම්මගේ ඔළුව සිහි කරන්න පුළුවන්. තාත්තගේ ඔළුව සිහි කරන්න පුළුවන්. අත කියන සංඥාව නිකන් හිතට ගන්න විතරයි තියෙන. අතේ හැඩයත් එක්ක පාටත් එක්ක ඇඟිලිවල ස්වභාවයත් එක්ක එකපාරම නිමිත්ත මතුවෙනවා. ගැහණියෙක් වශයෙන් පිරිමියෙක් වශයෙන් ඊට පස්සේ අවිඥානික දේවල් ඔය ගෙවල් දොරවල් යාන වාහන මේ සියල්ලම පින්වත්නි නිමිති වශයෙන් එකපාරම අපේ මනසට වැටහෙනවා. හිතට වැටහෙනවා. එතකොට මේ හිතට වැටහෙන ගතිය අපේ හිතේ ස්වභාවයෙන් පවතිනවා. හැබැයි මේ විදියට අපි නිමිති වශයෙන් සටහන් කරගත්ත දේ තුල යථාර්ථයේ දකින්න උත්සාහ කරන එකට කියනවා අනිමිත්තානුපස්සනාව කියලා. දැන් අපි ගත්ත නිමිත්තේ යථාර්ථය කුමක්ද? ඔන්න යථාර්ථය කල්පනා කරනවා. යථාර්ථය මේවා ඔක්කොම එකවර වඩන්න ඕනේ නෑ. සතියක් හමාරක් වරක් දෙවරක් කරලා බලන්නකෝ මේ කියන විදියට. ඔන්න මං අද අනිමිත්තානුපස්සනාව වඩනවා කියලා මේ විදියට කරලා බලන්න. මේ නිමිති වැටහෙන එක කොයිතරම් අඩු වෙනවද? නිමිති මනසේ සටහන් වෙන එක මොනතරම් අඩු වෙනවද කියලා Tamanටම බලා ගන්න පුළුවන් එතකොට. එතකොට මේ හිතට නිමිති වැටහෙන ගතිය වේගයෙන් අඩු වෙනවා. නිමිති සටහන් කරගන්න එක කිසි තේරුමක් නැති දෙයක්. වැඩක් නැති දෙයක්. මොකටද මේවා ලියාගෙන මනස තුල කියලා Tamanගෙම හිත තුලින් මේ සත්‍ය පැත්තට මේ හිත විවෘත වෙනවා පින්වත්නි. දැන් බලන්න හිතට නිමිති වැටහෙනකොට ඒ නිමිත්තේ යථාර්ථය කල්පනා කළොත්. දැන් අපි හිතමුකෝ දරුවෙක්ගේ නිමිත්ත මනසට වැටහෙනවා කියලා. ඒ වැටහෙනකොට දරුවාගේ රූපය නිමිත්ත වශයෙන් මනසේ හිටලා තියෙන්නේ. දරුවාගේ රූපයේ යථාර්ථය කුමක්ද? හොඳට කල්පනා කරලා බලන්න. යථාර්ථය මොකක්ද? යථාර්ථය තමයි පින්වත්නි වෙන කවර දෙයක්වත් නෙමේ. මූල ධාතු හතරක සංයෝගයක්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතු හතරක සමவாயයක්. සජීවී අජීවී හැම දෙයකම තියෙන්නේ ධාතු හතරක සමவாயයක්. එතකොට මේ ධාතු හතරේ සමவாயයට අපි විසින් විවිධාකාරයේ සංඥා දාගෙන තියෙනවා. එකකට ඇඳ කියනවා, එකකට පුටුව කියනවා. දෙකේම ලී තියෙන්නේ. එකකට බිත්තිය කියනවා, එකකට තාප්පේ කියනවා, එකකට බැම්ම කියනවා. ඔක්කොගේම තියෙන්නේ වැලිද, ගඩොල්ද, සිමින්තිද, වතුරද ඔන්න ඔය ටිකයි. විවිධ සංඥා දා ගන්නවා. විවිධ සංඥා දාගෙන අපි ඉතින් දඟලනවා. සෑහෙන මහන්සි වෙනවා. සෑහෙන දත කාගෙන දඟලනවා පින්වත්නි. එතකොට මේ නිමිති වශයෙන් මනස තුල සටහන් වෙච්ච ගතියක් අපේ ජීවිතය තුල තියෙනවා. ඒවට අපි විවිධ සංඥා දාගෙන ඉන්නවා. එතකොට මේ විවිධ සංඥා දාගෙන අපිට මේ නිමිත්ත වැටහෙනවා. වැටහෙන නිමිත්තේ යථාර්ථය බැලුවට පස්සේ මූල ධාතු හතරක සංයෝගයකටයි අපි නිමිත්තක් දාගෙන තියෙන්නේ.
ඇත්තටම මේ පිළිබඳ ගැඹුරින් අවබෝධය හදාගන්න පුළුවන් වුණොත් පින්වත්නි ඒ හදාගත්ත කෙනාටයි අරහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. අනිමිත්තානුපස්සනාව ජීවිතය තුළ වැඩිලා නැත්තම් දැන හෝ නොදැන මෙහෙම භාවනාවක් කියලා දන්නේ නැති කෙනෙක් වුණත් ඉන්න පුළුවන් නේ. අනිමිත්තානුපස්සනාව කියන භාවනා ක්‍රමවේදයේ Tamanගේ ජීවිතේ වැඩිලා නැත්තම් පින්වත්නි මෙතන අඩුවක් තිබ්බොත් කවදාවත් රහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේ සෝවාන් වෙන්න නම් පුළුවන්. සෝවාන් උනත් මේ අනිමිත්තානුපස්සනාව වැඩිලා නැත්නම් රහත් වෙන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙකුටවත් අනිමිත්තානුපස්සනාව වැඩිලා නැත්නම් රහත් වෙන්න බෑ. ඇත්තටම සෝවාන් වෙච්ච කෙනෙකුට මේ කතාව සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ නොකියා හිටියෙත් ඒකයි. දැන් අනීපිඬු සිටුවරයා මරණාසන්න වෙලාවේ තමයි මේ නිමිති සටහන් ගන්න එපා කියලා එතනට වැඩිය සාරිපුත්තයන් වහන්සේ සමග ආනන්දහරු මතක් කළානේ. එතකොට අනීපිඬු සිටුවරයා අඬනවනේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්නේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් විදියට අනීපිඬු සිටුවරයා අඬනකොට ආනන්දහාඳුරුව ළඟට ගිහින් අහනවා කිට්ටු වෙලා ඇයි මේ ඔබට මොකක් හරි හිතේ පසුතැවීමක්වත් තියනවද කියලා. මොකක් හරි හිතේ කනස්සල්ලක් පසුතැවීමක් හිත වේදනාවක්වත් තියනවද කියලා. ඔබ මේ රූපේ පැත්තෙන්වත් හිටගෙනද ඉන්නේ, ශබ්දේ පැත්තෙන්වත් හිටගෙනද ඉන්නේ, ඒ අනුව ගිය විඥානයක් පවත්වගෙනද ඉන්නේ, මොකක් හරි තියනවද කියලා අහනකොට කියනවා නෑ නෑ ස්වාමීනි මම රූපයේ පැත්තෙන් ඉන්නෙත් නෑ, ඇස පැත්තෙන් ඉන්නෙත් නෑ, රූපය අනුව ගියපු විඥානයක් පවත්වන්නෙත් නෑ ස්වාමීනි, ඒක නෙමෙයි අවුල කියනවා. ඒක නෙමෙයි අවුල කියනවා. මට තියෙන අවුල තමයි ස්වාමීනි, මගේ අවුල තමයි, වෙන මොකක්වත් නෙමෙයි. මට තියෙන අවුල තමයි මේ ලෝකයේ, මේ මම අත්දකින ලෝකය තුල මෙබඳු කතාවක් බුදුරජාණන් වහන්සේ මම මෙච්චර කිට්ටුවෙන් ඇසුරු කළා, ශ්‍රාවකයෝ මෙච්චර ළඟින් ඇසුරු කළා, සබ්‍රක්‍මචාරින් වහන්සේලා බොහෝම කිට්ටුවෙන් ඇසුරු කළානේ, කවදාවත් මේ වගේ කතාවක් මට කිව්වේ නෑනේ කියලා. හේතුව තමයි සෝවාන් වුණත් මේ අනිමිත්තානුපස්සනාව වැඩිලා නැත්තම් එයාට පින්වත්නි අරහත්ත්වයටපත් වෙන්න බෑ. එහෙමනම් මේ නිමිතිවල යථාර්ථයේ කල්පනා කිරීම තුල තමයි අනිමිත්තානුපස්සනාව වැඩෙන්නේ. ඕකෙම අනිත් පැත්තනේ. ඕකෙම ඊළඟට ඕකත් එක්කම යෙදෙන එක මොකද්ද? අප්පනිහිතානුපස්සනාව. අප්පනිහිතානුපස්සනාව වඩන්න ඕනේ ඇයි පින්වත්නි? අප්පනිහිතානුපස්සනාව වඩන්න ඕන අප්පනිහිතානුපස්සින් භාවෙන්තෝ පනිදින් පජහති. පනිදිය ප්‍රහාණය කරගන්නයි වඩන්න ඕන. එතකොට පනිදිය කියලා කියන්නේ ප්‍රනිදි ප්‍රාර්ථනා කරන ගතියක් අපේ හිතේ තියෙනවා. හැමදාමත් ප්‍රාර්ථනා කරන ගතියක් අපේ හිතේ තියෙනවා. අපි හැම දෙයක්ම ප්‍රාර්ථනා කරනවා. අපි පින්වත්නි මොනවද ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ? හැම දෙයක්ම අපි ප්‍රාර්ථනා කර ඉස්සරහට යනවා. මේ ප්‍රාර්ථනා කරන තාක්කල් පින්වත්නි සම්පූර්ණයෙන්ම ප්‍රාර්ථනා කර ඉස්සරහට යන තාක්කල් අපි තුල පණිදිය පවතිනවා. පණිදිය නිසාම දුක පවතිනවා. එතකොට දැන් අපි අපේ බරපතලම ප්‍රාර්ථනාව තමයි අපි භවය ප්‍රාර්ථනා කරන එක. මේ මහා දුකකින් පිරිච්ච භවය වර්ණනා කර ප්‍රාර්ථනා කරන එක. අපි වාහන ප්‍රාර්ථනා කරනවා, ඉඩකඩම් ප්‍රාර්ථනා කරනවා, දරුවෝ ප්‍රාර්ථනා කරනවා, මිල මුදල් ප්‍රාර්ථනා කරනවා. මේවා ඔක්කොම අපිට අවශ්‍යයි නෑ කියලා කියන්නේ. නමුත් මේ ප්‍රාර්ථනා කරන ගතිය තියෙන තාක්කල් අවබෝධය කරා යන්න බෑ. එතකොට මේ ප්‍රාර්ථනා කරන ගතිය බැහැර වෙන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය අවබෝධ කරගත්තොත් විතරයි. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන්ම දැක්කොත් විතරයි පින්වත්නි ප්‍රාර්ථනා කරන ගතිය ඒ හිතෙන් බැහැර වෙන්නේ. පින්වත්නි අවබෝධයට පත්වෙච්ච කෙනෙක් පැවැත්විය යුතු තත්ත්වයක් නෙමෙයි, අවබෝධය කරා යන කෙනෙක් පැවැත්විය යුතු තත්ත්වයක් නෙමෙයි ප්‍රාර්ථනා කිරීම.
අවිද්‍යාවෙන් වැහිච්ච කෙනෙක්, තණ්හාවෙන් බැඳිච්ච කෙනෙක් තමයි හැමදාමත් ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මේ ලෝකේ ප්‍රාර්ථනා කළ යුතු දෙයක් නෙමෙයි, බිය විය යුතු දෙයක්. මොකද මේ ලෝකයේ මේ ග්‍රහණය කරගත්ත ප්‍රාර්ථනා කරන දේවල් අපිව බොහෝ විට දුගතියකට සංසාරික අවදානමකට ඇදලා දැම්මා මිසක් අපිට යහපතක් කළා නෙමෙයි. බුද්ධත්වයේවත් ඔබ මේ සංසාරයේ අවබෝධය ඇති වුණොත්, සංසාරය කියන්නේ මේ බඳු දෙයක් කියලා ඇති වුණොත්, මේ මිනිස්සු හිතලුවක් විදියට බුදු බව ප්‍රාර්ථනා කරන බවක් පේනවා දැන්. මේ හිතලුවක් විදියට. නමුත් පින්වත්නි, බුද්ධත්වයේවත් ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච සත්වයේගේ සාංශාරික ජාලයේ පවතින අවදානම තේරුම් ගත්තොත්. ඒක නරකයි කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ කියන්නේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන එක බොහෝම අයහපත් දෙයක්, ඒක නුසුදුසු දෙයක්, ඒක කළ නොයුතු දෙයක් විදියට අපි එහෙම හිතලා නෙමෙයි කියන්නේ. නමුත් මේ සංසාරයේ අවදානම තේරුම් ගත්තොත් ඊටා ආශ්චර්යමත් තත්ත්වයක් වෙච්ච සංසාරයේ බුද්ධත්වයේවත් ඔබ ප්‍රාර්ථනා කරන්න. මොකද අය අද හෙට බුදු වෙන්න නෙමෙයිනේ. බුද්ධත්වය කියන්නේ මේ හෙට අනිද්දා හම්බෙන එකක් නෙමෙයි. එතකොට මේ බුද්ධත්වයේවත් ප්‍රාර්ථනා කරන්නේ නැති තැනකට ඔබේ චිත්තසංතානිය හැදෙනවා. එච්චරට සාංශාරික අවදානම කැපිලා පේන්න පටන් ගන්නවා. එතකොට ඒක වඩනකොට ඒ වැඩිච්ච තැනක තමයි ශුඤ්ඤතානුපස්සනං භාවෙන්තෝ අත්තාබිනිවේ සම්පජහති. අබිනිවෙස් කරන ගතියක් තියෙනවා ආත්ම වශයෙන්. ආත්මීය ගතියකින් අපි බැසගෙන ඉන්නවා. රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට. හරියට පැණිහැලියට ඇඹලෙක් බැඳිලා ඉන්නවා වගේ රූපයටත් බැඳිලා, වේදනාවටත් බැඳිලා, සංඥාවටත් බැඳිලා, සංස්කාරවලටත් බැඳිලා, විඥාණයටත් බැඳිලා අපි පින්වත්නි අත්තාබිනිවේස් කරමින්, අබිනිවෙස් කරමින් ඉන්නේ. පින්වත්නි, සෝවාන් වෙච්ච කෙනෙකුට මම වෙමි කියන හැඟීම තියෙනවා. එහෙනම් සෝවාන් වෙච්ච කෙනෙකුත් බැඳිලා ඉන්නේ. ඒ බැඳීම සම්පූර්ණයෙන් දුරු වෙන්නේ අරහත්වයේදී. එතකොට අපි හරියට අපේ මේ බන්ධනය මේ ආත්මීය වශයෙන් දැකීම තුළ තමයි පිටා ඉන්නේ. මේ ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න එක හරියට ඇඹලේක් පැණිහැලියකට බැඳුනා වගේ ඉන්නවා, පළඟැටියෙක් ගින්නකට බැඳුනා වගේ ඉන්නවා. ඉතින් දන්නේ නැහැ වෙනසෙනවා, පිච්චිලා විනාශ වෙනවා කියලා යාට තේරෙන්නේ නැහැ. ශුඤ්ඤතානුපස්සින් භාවෙන්තෝ, ශුඤ්ඤතානුපස්සනාවමයි මේකට විකල්පය. ශුඤ්ඤත වශයෙන් බලන එක, ශූන්‍ය වශයෙන් බලන එක තමයි විකල්පය. ශුඤ්ඤතානුපස්සනාවේදී කරන්නේ මේ ස්කන්ධයන් තුල මමෙක්, මගේ ආත්මයක් කියලා දිටිගත වීමකින් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියල්ල තුල හටගෙන නිරුද්ධ වීමක් ඇති ස්වභාවය කල්පනා කරනවා. ඒ ස්වභාවයේ තුල පින්වත්නි යාට මම කියන ස්වභාවය නොපෙනී යනවා, මගේ කියන ස්වභාවය නොපෙනී යනවා, මගේ ආත්මය කියන ස්වභාවය නොපෙනී යනවා. හේතුන් නිසා උද්ගත වෙච්ච අර්බුදයක් තියෙනවා. හේතුන් නිරුද්ධ වීමෙන් උද්ගත වෙච්ච අර්බුදේ නම් වූ ඵලයේද නිරුද්ධ වී යන ආකාරය පේන්න පටන් ගන්නවා. එතකොට මේක ඊටාම වැදගත් දෙයක්. මේවා හැම එකක්ම පුහුණු කරන්න ඕනේ. එක තැනකින් අල්ලගෙන ටිකක් පුහුණු කරලා බලන්න තමාව මේ කියන ආකාරයට නිවීමක් සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියලා. මුලින් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුබය, මරණ සතිය මේ වගේ භාවනා පුහුණු කරලා මේ කියන එකකුත් නිකන් චුට්ටක් හිතලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. අධිපඤ්ඤානුපස්සනම් භාවෙන්තෝ සාරදහබිනිවේ සම්පජහති. අධිප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් ගැඹුරින් දකිනකොට පින්වත්නි අධිපඤ්ඤාපස්සං භාවෙන්තෝ, අධිප්‍රඥාවෙන් දකිනවා. සාරදාබිනිවේ සම්පජහති. අධිප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් දකිනකොට, ගැඹුරින් දකිනකොට පින්වත්නි එයාට සම්පූර්ණයෙන්ම සාරද වශයෙන් ගන්න ගතියක්, සියලු සංස්කාරයන් ක්‍රියාත්මක වීමක් විනා මෙතන කවර දෙයක්වත් නැහැ, කිසිදු සාරයක් නැහැ කියලා පේන්න පටන් ගන්නවා. හුදු නාම ධර්ම ටිකක් විතරමයි ඇති වෙන්නේ, නැති වෙන්නේ. මේ සියල්ල තුලම නාම රූප කියන ධර්ම ටිකක් උද්ගත වෙනවා විනා කිසි දෙයක් නැහැ කියලා අධි ප්‍රඥාවෙන් දකිනකොට සාරද වශයෙන්, සාරයක් වශයෙන් ලෝකය පේන එක සම්පූර්ණයෙන්ම නවතින්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන්ම නවතිනවා.
එතකොට අධි ප්‍රඥාවෙන් ගැහැණියක් කාන්තාවක් දකින්නකොට මෙතන සිතුවිල්ලක් විදියට දකිනවා මෙතන ඇති සත්‍ය වශයෙන් පවතින ගැහැණියෙක් පිරිමියෙක් නෑ. මෙතන නාම රූප ධර්ම ටිකක් මා තුල උද්ගත වුණා කියලා දකින්නකොට අර සාරය නොපෙනී යනවා. අධි ප්‍රඥාවෙන් දකිනවා. ඒකට ධම්මවිජය බොජ්ජංගේ හැම හොඳට වැඩිලා තියෙන්න ඕන. සප්ත බොජ්ජංග හොත්තට වැඩිච්ච තැනක තමයි මේවා එකින් එක ඒ තැනදී විදර්ශනා කරමින් ජීවිත අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාට නැමින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි මේවා ගොඩාක් තියෙනවා මෙහෙම කියාගෙන යනවා නම් ඊළඟ ඒ කාරණේ තමයි පින්වත්නි ආදීනවානුපස්සං භාවෙන්තෝ ආලයාබිනිවේ සම්පජහති ඇලෙන බවක් අපිට තියෙනවා නම් ආලයක් තියෙනවා නම් ඒ ආලය දුරු කරගන්න දැන් Taman තමයි දැනගන්න ඕන මන් තුල සාරයේද වැඩි ආලයේද වැඩි ආත්මීය ස්වභාවයේද වැඩි එහෙමත් නැත්නම් ප්‍රාර්ථනා කරන ගතියද වැඩි කියලා Taman දැනගන්න ඕනේ. මේකට Tamanගේ හිත දිහා බලාගෙන ඉන්න ඕන. ඒකට අනුව පින්වත්නි අනුපස්සනා කරන්න ඕන. දැන් තමන්ට තේරෙනවා නමට මේ ආලය කියන එක වැඩි කියලා ආදීනවානුපස්සනාව ටිකක් වැඩියෙන් දියුණු කරන එක වටිනවා. ආදීනවානුපස්සනාව දියුණු කරගෙන යනකොට තේරෙනවා මේ ආලයට බැසගෙන ගිලගෙන ඉන්නවා මේ ආදීනව දකින්න බැරි කෙච්ච නිසා ආදීනවම දකින්නකොට අනේ අනිත්‍ය වෙලා යනවා නේද දුකටපත් වෙලා යනවා නේද මගේ වසඟයට පවත්වන්න බෑ නේද අනාත්මයි නේද කියලා මේ වගේ ආදීනවම දකින්නකොට සංස්කාර තියනවා නම් ඒ සංස්කාර උද්ගත වෙච්ච තැනක ආදීනව තියනවා මේ සංස්කාර ගොඩනගින් නැති විදියටම ජීවිතේ ගොඩනගා ගැනීම එබඳු ජීවිත රටාවකටම පත්වීමමයි වටින්නේ කියලා ආදීනව පැත්තම දකිනවා. රූපය පදනම් කරගෙන ආදීනවෙම දකිනවා. එතකොට අර ආලයාබිනිවෙස් කරන ගතිය සම්පූර්ණයෙන් බැහැර වෙලා යා නිවෙන්න පටන් ගන්නවා. යථාභූත ඥාන දස්සනං භාවෙන්තෝ සම්මෝහාබිනිවේ සම්පජහති පින්වත්නි යථාභූත ඥාන දස්සනම් භාවෙන්තු යථාභූත ඥානයෙන් දකිනවා එතකොට සම්මෝහාබිනිවේ සම්පජහති සම්මෝහාබිනිවේසං මුලා වෙච්ච ගතියක් තියෙනවා මුලා වෙච්ච ගතියක් තියෙනවා මුදල් හම්බ කරන්නේ මේ ඔක්කොම වේගයෙන් විඩාබර ජීවිතයක් එහෙට මෙහෙට දුවන්නේ පින්වත්නි සම්පූර්ණයෙන් ලෝකේ මුලා වෙච්ච නිසායි මුලා වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මුලා වෙච්ච නිසා. මේ මුලා වෙච්ච ස්වභාවය තුල වාසය කරන තාක්කල් පින්වත්නි අපිට ගොඩාක් දේවල් කරන්න වෙනවා. මොකද මුලා වෙලා ඉන්නේ රූපේ නිසා නම් රූපේ නඩත්තු කරන්න අපිට මුදල් හම්බ කරන්න වෙනවා, රැකියා කරන්න වෙනවා, කිරිපිටි අදින්න වෙනවා, හාල් පොල් අදින්න වෙනවා. ගොඩාක් දේවල් කරන්න වෙලා තියෙනවා. මොකක් නිසාද? සම්මෝහාබිනිවේ සම්පජහති යථාභූත ඥාන දස්සනම් භාවෙන්තෝ ඇත්ත ඇති හැටියෙන්ම හොයාගන්න බැරි වෙච්ච නිසා ඇත්ත ඇති සැටියෙන්ම හොයාගන්න බැරි වෙච්ච නිසා මුලා වෙච්ච ගතියක් තියෙන නිසා මේ සංස්කාර මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මීය වශයෙන් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා යාට අවබෝධයේ පැත්තට විවෘත වෙන්න බෑ. මේ යථාභූත ඥාන දස්සනානුපස්සනාව වැඩෙනකොට තමයි අරහත්ත්වයේ පැත්තට වඩාත් කිට්ටුණු ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙන්නේ. ඊළඟට තියෙනවා පටිසංඛ්‍යානුපස්සනම් භාවෙන්තෝ අප්පටිසන්තම් පජහති පටිසංඛ්‍යානුපස්සනම් භාවෙන්තෝ නිවන පිනිස මෙයමයි එකම ක්‍රමය වෙන ක්‍රමයක් නෑ කියලා ඍජු පිළිවෙතකට බැහැ ගන්නවා. ස්ථීර වශයෙන්ම සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්නම ඕන ඍජු පිළිවෙතකට බැහැ ගන්නවා. විචිකිච්ඡාව දුරු වෙන්නම ඕන නාම රූප නිරෝධය අත්දකින්නම ඕන. දුක්ඛානුපස්සනාවෙන් කවදාවත් නිවන් දකින්න බෑ. දුක්ඛානුපස්සනාව කියලා ඔයා සප්තානුපස්සනාව කතා කරද්දී කියන ඕක විතර බැලුවට කවදාවත් නිවන් දකින්න බෑ. පින්වත්නි දුක්ඛානුපස්සනාවෙන් නිවන් දකින්න බෑ. හැබැයි යම් කෙනෙක් අනාත්තානුපස්සනාව පදනම් කරගෙන වැඩුවොත් ඒ අනාත්තානුපස්සනාව වැඩුවොත් ඒ මාර්ගයමයි ඒ තුලින් නිවන කරා ශ්‍රාවකයාට පියමන් කරන්නම පුළුවන් බව
එයා දැනගන්නවා පටිසංඛ්‍යානුපස්සනම් භාවෙන්තු නිවන පිණිස මෙයමයි එකම මාර්ගය කියලා ඍජු මාර්ගයට බැහැගෙන නාම රූප නිරෝධය සලආයතන නිරෝධය ස්කන්ධයන්ගේ නිරෝධයම දකිමින් මෙයමයි පාර මෙයමයි මාර්ගය මෙය හැර අන් කවර මාර්ගයක්වත් නැහැ කියලා පින්වත්නි මෙතනම නිවන පිණිස වීරිය කරනවා. නිවන පිණිස වැඩි යුතු මාර්ගයේ පටලවා ගැනීමක් නැහැ. පැහැදිලිව පටිසංඛ්‍යානුපස්සනාව වඩනකොට මෙයමයි නිවනට මාර්ගය කියලා තේරෙනවා. මොකද නිවන හුරු කරනවා නම් මෙතනින් හැර වෙන කවර තැනකින්වත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න විදිහක් නැහැ කියලා යාගේ හිතට මෙයාට පේන්න පටන් ගන්නවා. විවට්ටානුපස්සනං භාවෙන්තෝ සංයෝගාබිනිවේ සම්පජහති. වට්ටය කියන්නේ මොකද්ද? වට්ටය කියන්නේ වෘතය කියන එක. වටය. එතකොට විවට්ට කියලා කියන්නේ වටය නතර කරනවා කියන එකයි. එතකොට මේ සංසාර වට්ටයකට අපි අහු වෙලා, කර්ම වට්ටයකට අපි අහු වෙලා, ක්ලේශ වට්ටයකට අපි අහු වෙලා, විපාක වට්ටයකට අපි අහු වෙලා මේ වට්ටේ ක්‍රියාත්මක වෙන තාක්කල් අපිට නිදහසක් නැහැ. මේ වටේ එකී තැනින් තැන සංයෝජන වලින් ගැට ගහලා පින්වත්නි නිවනට පය තියපු ශ්‍රාවකයා වට්ටය බිඳලා දානවා. විවට්ටානුපස්සනාව කියන්නේ ඒකයි. වටේ බිඳලා දානවා. ඒ වටේ බිඳ දැමීම පිණිස සංසාර වටේ නිමා කර ගැනීම පිණිස මේ විවට්ටානුපස්සනාව තුළ පටිච්ච සමුප්පාදේ හරි ලස්සනට ගලප බලනවා දෙපැත්තට. එතකොට කර්ම වටේ හෝ විපාක වටේ හෝ ක්ලේශ වටේ හෝ කියන මේ වටයන් නැවත වටය වෘතය හැදෙන්නේ නැති විදියට එයාගේ සියලු කෙලෙසුන් සංයෝජන බැමි වලින් බැඳලා තියෙන මේ වටේ ගැලවිලා ලීලා ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා යනකොට ඒ ශ්‍රාවකයා තව දුරටත් ධර්මයේ පැත්තටම කිට්ටු වෙලා නිවන පැත්තටම කිට්ටු වෙලා ආධ්‍යාත්මික ප්‍රවේශයක් තුලින් ගැඹුරු අවබෝධයක් තුලින් සංසාර දුක නිමා කරගෙන දුකින් නිදහස් වෙච්ච විමුක්ත ස්වභාවයට පත් වෙච්ච විසංකාර ගත කරගත්ත විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගත්ත අවිද්‍යාව භව තණ්හාව ආදීන් බැටකන්නේ නැති සැබෑ ශ්‍රාවක භාවයක් තුලට ඒ ශ්‍රාවකයා ගොඩ නැගෙනවා. එතනින් පස්සේ තමන්ගේ දුක නිමා කර ගැනීම පිණිස කළ යුතු කිසිවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ පණිවිඩය පුංචි කාලේ ඉඳලා උගන්වන්න ඕන දරුවන්ට ඒක දහම් පාසල තුලින් කෙරෙන පාඩක් අපිට පේන්නේ. දහම් පාසල උගන්වන්නේ සුද්ධෝදන රජුගේ රාජ පරම්පරාව. යසෝදරාවගේ පරම්පරාව. අම්මාගේ අම්මා කවුද? ඒ අම්මගේ අම්මා කවුද? ඔන්න ඔය වගේ දේවල් වැඩියෙන් තියෙන්නේ. ඒවා හොඳයි. ඒවත් දැනගන්න එක ඒවා දැනගන්න එපායි. ඒවත් දැනගන්න එක හොඳයි. නමුත් ඒත් එක්ක මේ ජීවිතේට ධර්මමය හැඩයක් හදාගන්න ප්‍රායෝගික අවස්ථාව ලෝකේ ගොඩක් තැන්වල හම්බෙන්නේ නැති නිසා අම්මා කෙනෙක් ඔළුව අතගා මේ බඳු පර්යායක් දරුවෙකුට පවා කියලා දෙන එක වැදගත්. මම මේ කතාව අවසානට හරි කිව්වේ මේ දරුවන්ට කුඩා අවදියේ පටන්ම සත්‍ය අවබෝධයේ පිණිස කටයුතු කළ යුතු ආකාරය දේශනා කරන්න කියලා තිබ්බේ. ඒකට අදාළ වන දේශනාවක් අපි කළේ ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස සමන්ත